එහි දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි සාදුකාර ප්‍රණාම පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාවෙහි සදැහැති දායකත්වය ලබා දෙන්නේ වීරපොකුණ ආණ්ඩිගෙදර පදිංචි ජී.පී. මදුහන්ති සංජීවනී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතවතුන් විසිනුයි. ඒ අනුව එම පිරිස එක්ව තමන් සකස් කළ මල්වට්ටිය අතීතයේ 550 ජාතක ග්‍රන්ථ රත්නය ලේඛනගත කෙරුණු මෙම ඇත්කඳ රාජමහා විහාරස්ථානයට පූජා කොට දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවා. අපි දැන් ශ්‍රද්ධා බුද්ධියෙන් යුතුව ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुकदं धम्म सवनि कालो अयं बदन्ता धम्म सवनि कालो अयं बदन्ता सद्धम्म सवनि कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य सद्धर्म श्रावक कारुणिक गुणगरुक सत्पुरुष बौद्ध පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මිපින්වත් පිරිස සදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණයේ සඳහා සදී පැහැදී සූදානම් වෙන්නේ. පිළිතුරු මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. ඒ බව අපේ භාග්‍යවතුන් වහන්සේ වරක් සඳහන් කරන්නට යෙදුනි. සක්දෙව් මහරජාණන් වහන්සේ අරමුණු කරගෙන දෙවිඳුනි මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. යම් කෙනෙක් මේ මුළු මහත් ලෝක ධාතුවටම අනුකම්පා කරලා තමන් ධර්ම ශ්‍රවණය කරනවා වගේම බොහෝ පිරිසකට ධර්මයේ දානය කළා කියලා කියන්නේ මේ ලෝකේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨතම කුසල කර්මයක් සිද්ධ කරගත්ත කියන කාරණාවයි. පිළිතුරු අපට පුළුවන් කෙනෙකුට ඉඩමක් කඩමක් බත් ටිකක් ඇඳිවතක් යානයක් වාහනයක් දන් දෙන්න. හැබැයි ඒව බොහොම తాවකාලිකයිනේ. අපට පුළුවන් නම් කෙනෙකුගේ මුළු සංසාරගත ජීවිතයම සුවපත් කරන්න తాවකාලික දෙයක් දෙනවට වඩා ඒක හුඟක් වටිනවා. එමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරනවා කියන්නේ කෙනෙකුගේ මුළු මහත් ජීවිතයම සුවපත් කරනවා. මේ තරම් තාක්ෂණයේ දියුණු අවධියක තමන් විතරක් ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට බෞද්ධ ගුවන්විදුලිය තුලින් ධර්ම දානය කරන්න මහත් වූ අනුකම්පාවෙන් ඔබ කටයුතු සූදානම් කරගත්තා. එහෙනම් ඔබ හැමදිනම භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම දානපතියන් බවට පත් වෙලයි මේ ඉන්නේ. මේ ලබාගත් පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ එහෙම ධර්මයේ දානපතියන් බවට පත් වෙලා ඊටාම දුර්ලභ අවස්ථාවකට සහභාගී වෙලා මේ ඉන්නේ. සද්ධර්ම ශ්‍රවණය කරනවා. එකම මොහොතේ මේ ලෝකේ සඳහන් වෙන්නේ අති ශ්‍රේෂ්ඨතම කුසල කර්ම දෙක සිද්ධ කරගන්න පින්තුන් බවට පත් වෙලා ඔබ මේ ඉන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් මේ සංසාර සාගරයෙන් ඈතරටපත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා පැහැදිලි කළා. බණ අහන්න නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් දෙ. නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ඇත්තේමනේ. එහෙමනම් බණ අහන්නම ඕනේ. අපිට ඕන විදිහට බණ අහලා හරියනවද? නෑනේ.
භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහට බණ අහන්න ඕනේ. අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි කියලා. එහෙනම් අපිට හිතෙන්නත් ඕනේ මේ බලාපොරොත්තුකින් යුක්තවම බණ අහන්න කිව්වනම් මෙච්චර කාලයක් මම බණ ඇහුවා. හැබැයි එහෙම බලාපොරොත්තුවක් මගේ හිතේ තිබ්බද? තිබ්බේ නැත්තම් වැරදි හදා ගන්න ඕනේ. එහෙනම් අදින් පසුව බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේද නැද්ද? ඇති කරගන්න ඕනේ. ඒ තමයි නෝනත්තගේ හැටි. නෝනතේ වැරදි දැනෙන්න අනිත් අය කියන්නේ ඒ වැරදි හදා ගන්නවද නැද්ද? හදා ගන්නවා. එමනම් මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම බණ අහන්න ඕනේ. මොකක්ද මේ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ විනෝත සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් මෙදී දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අනීවරණ කියන සූත්‍රයෙන් අපේ පියාණන් වහන්සේ අපට කරුණු කියලා දුන්නා. එහෙමනම් මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානීය මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ඔබට මට සංසාර සාගරයෙන් ඈතර යන්න උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. පින්තුනියද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ ඉවසීම පිළිබඳව ධර්ම කරුණු ටික කියලා දෙන්න. ඉවසීම පිළිබඳව කරුණු කියලා දෙනකොට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගන්න මේ සසරේ කොයිතරම් කාලයක් දුක් විඳද කියන කාරණාවත් විශේෂයෙන් පැහැදිලි වෙනවා. කොයිතරම් නම් උන්වහන්සේ ඉවසුවද කියන කාරණා පැහැදිලි වෙනවා. උන්වහන්සේ අසීමාන්තිකව ඉවසීම ප්‍රගුණ කළා නම් තථාගත ශ්‍රාවකයෝ කොයිතරම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේද? අපේ පින්තුන් මෙහෙම හිතන්නකෝ. අම්මා තාත්තා වගේම දරුවෝ වෙන්නේ නැද්ද? වෙන්න ඕනේ නැද්ද? වෙන්න ඕනේ. අම්මා තාත්තා හුඟක් සත්පුරුෂයි නම් අහල පහල ගම්වලයි පවා හිතන්නේ එහෙනම් ඉතින් ඒ දරුවෝ ගැන කතා කරලා වැඩක් නෑ. අම්මා තාත්තා ශ්‍රද්ධා සම්පන්නයි නම් ඒ දරුවොත් එමම ඇති. ඒ නිසා ඒගොල්ලෝ ගැන හොයලා ඇති වැඩක් නෑ. එහෙම කියන අය මේ ලෝකේ නැද්ද? ඉන්නවා. එම්නම් භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් මේ සසරේ හුඟක් දුක් විඳද අපි තථාගතයන් වහන්සේගේම දරුවෝ විදිහට මේ සසරේ කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? හැබැයි අපි දුක් විඳි අපේ හිතේ ඇති වෙන රාග දේශ මොහ නිසා. අපි දුක් විඳින්නේ ඇයි? අපේ හිතේ තියෙන මොකක් නිසාද? තණ්හාව නිසා. මොකක් නිසාද? තණ්හාව නිසා. කෙලෙස් නිසා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් නිසාද දුක් විඳින්නේ? අපේ කෙලෙස් නිසා. අපේ තියෙන කෙලෙස් නිසායි ඒ මහ සත්පුරුෂයන් වහන්සේ මේ සංසාරේ හුඟක් දුක් විඳින්නේ. අපේව සංසාර සාගරයෙන් ඈතටපත් කරන්නේ. එහෙමනම් ඉච්ඡර මේ සංසාරේ දුක් විඳලා ඇවිල්ලා කොයි තරම් ඉවසීම ප්‍රගුණ කළාද? උන්වහන්සේ ඉවසපු හැටි අපි ඉගෙන ගමු. ඒ ඉවසීම කියන ධර්ම කාරණාව අපේ ජීවිතයේ ඇති කරගන්න ඕනම කියලායි පැහැදිලි කරන්නේ.
තථාගත ශ්‍රාවකයෝ වෙච්ච අපි හැමෝම ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. පැහැදිලි කරනවා. ඉවසීම නැති අයට දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්වත් හරියට පුරා ගන්න බෑ කියලා. ඒ තරම් ඉවසීම හරි වටිනවා. උදාහරණයක් පැහැදිලි කළොත් දැන් මෙතන මම ඉන්නවා. හැබැයි මම ඉන්නවනේ. හැබැයි මගේ බෙල්ල කැපිලා ගියොත් එහෙම මං ඉඳපු එකෙන් මෙතන වැඩක් තියනවාද? බෙල්ල බිමට පැත්තකට වැටිලා මගේ වටිනාකමක් තියෙන්නේ මම පණ පිටින් ඉන්නකොට නෙවෙයි. මම පණ පිටින් ඉන්නකොටයි මගේ වටිනාකම තියෙන්නේ. ඒකට මං ජීවත් වෙනවනේ. හැබැයි මගේ බෙල්ල කැපිලා පැත්තකට විසිකලා වැටුනහම මගෙන් ඉති වැඩක් කාටවත් තියනවද? නෑ. එහෙමනම් පැහැදිලි කරනවා ඉවසීම නැති කෙනා හරියට කොයි වගේද? හිස සුන්මුණ කඳක් වගේ කියලා. හිස නැතුව ගියපුවාම මේ ශරීරයෙන් ඇති වැඩක් නෑ වගේ ඉවසීම නැති කෙනාගෙන් ඇති වැඩක් නෑ කියලායි පැහැදිලි කරන්නේ. එහෙනම් ඉවසීම කොච්චර තියෙන්න ඕනේද? ඒක ගිහි ජීවිත පෞල් ජීවිත ගත කරන ඔය අම්මලා දන්නේ නැද්ද ඉවසීම කොච්චර තියෙන්න ඕනේද කියලා? බලන්නකෝ අම්මලා වෙච්ච ඔයගොල්ලෝ කොයිතරම් දුක් උහුලනවද? තමන්ගේ ස්වාමියාගේ දුක උහුලනවා, සමාජයේ දුක උහුලනවා, නින්දා අපහාස බැනුම් උහුලනවා. ඒ විතරක් නෙමෙයි පෞල් සංස්ථාවලින් එන ප්‍රශ්න උහුලනවා, දරුවන්ගේ ප්‍රශ්න උහුලනවා. කොයිතරම් දුක් ඔයගොල්ලෝ විඳිනවද? හිතින් නැද්ද වෙලාවකට මගේ ස්වාමියාට වැඩිය මම දුක් උහුලනවා, ඉවසීම උහුලනවා. එහෙම කියලා කියන්නේ නැද්ද? මේ හිතෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? කොයිතරම් ඔයගොල්ලෝ දුක් උහුලනවද? ඒ ඉහිලීමට අපි කියනවා කොයිතරම් ඉවසනවද? සමහර ලාවට ඉවසලා බැරි මෙතන කෑ ගහලා කියනවා තමන්ගේ ස්වාමියාට තමන්ගේ දරුවට ඔයගොල්ලෝ දන්නේ මං කොච්චර ඉවසනවද කියලා. එහෙම කියලා කියන්නේ නැද්ද? එහෙම කියලා කියනවා. ඒ ඉවසීමට සීමාවක් නැහැ. අම්මගේ තාත්තගේ ඉවසීමට එහෙම සීමාවක් නැතිනම් භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීමට සීමාවක් තියෙනවද? සීමාවක් කොහොමත්ම පනවන්න බෑ. මේ සසර හුඟක් දුක් කිහිලුවා. සම්මා සම්බෝධිය ලබාගෙන තුඟක් දුක් කිහිලුවා. හුඟක් වේදනාවක් නිහිලුවා. සංසාර හුඟක් ඉවසීම ප්‍රගුණ කළා. එහෙමනම් හොඳම උදාහරණයක් ජාතක පාළියේ සඳහන් වෙන්නේ ශාන්තිවාදී ජාතකේ. අශෝකලක් ධනිය තියෙන කුණ්ඩල කුමාර කියන නමින් මේ ලෝකේ මහ පෝසතෙක් විදිහට උප්පත්ති ලැබුවා. මහණෙනි එදා මම කුණ්ඩල කුමාර නමින් ඉපදිලා කොයි තරම් ඉවසීම ප්‍රගුණ කළාද? සිංහ නාදයක් කළා වගේ හැටියට. අම්මා තාත්තා මෙරිලා ගියපුවාම මේ 80 කෝටියක් ධනස්කන්ධයට මොකද කරන්නේ? බැංකු පොතක දාලා රැක්කද? රංගවිදී මුතුවෙනික් පෙට්ටගම් වල දාලා මහ පොළොවට වැළලුවද මම මරුණයින් පස්සේ අරගෙන යන්න ඕනි කියලා? නේ මොකද කළේ? සියල්ලම දන් දුන්නා. දුගී මගී යාචක ඔක්කොටම කැඳවල දන් දුන්නා. අරන් යනකොට අරගෙන ගියා නම් මොනවද අරගෙන ගියේ? තවුසෙක් වෙන්නයි මේ යන්නේ. මොනවද අරගෙන ගියා නම් අරගෙන ගියේ? තවුසෙක් වෙන්න අවශ්‍ය කරන ශීරු පිරිකර ටික විතරයි. තිබ්බේ නැද්ද? 80 කෝටිය මේ 1 කෝටියක් විතර තියාගෙන ඉතිරි 70 කෝටිය විතරක් දන් දෙන්නේ. අපි එහෙම නෙවෙයිද? දන් දෙන්න ගියපුවාමත් ඕනාට වැඩිය වීදම් කළා දන් දෙන්න හොඳ නෑ. අපි එහෙම කියනවනේ. තව ඉදිරි ජීවිතය ගැන හිතන්නත් ඕනේ. දැන් දන් දෙන්න ගියපුවාම අවුරුද්දකට විතර ප්‍රයෝජනෙ ගන්න තියෙන මිල මුදල් ධන ධාන්‍ය ආදී මගේ අතින් වේදන් වෙනවා කියලා මන් දන්නේ නැද්ද?
දන්නවා. අපි හිතනවා දානි දීලා ඉවර වෙනකොට ලොකු වියදමක් මට යනවා. ඒ වියදම මිල මුදල් ධන දාන්නෙත් එක්ක තව ටික කාලයක් මට මගේ ආර්ථිකය හදාගන්නකම් මට දුක් විඳින්න වෙනවා. මොකද මම ලොකු වියදමක් දැරලා නෙමෙයි දානි දුන්නේ. ආන් නිසා මොකද කරන්නේ? මට 100% මුදල් තියෙනවා නම් මගේ දින 80%ක් විතර වේදම් කළ ඉදිරි විෂ තියාගන්නවා. මොකටද? ඒ විෂ තියාගන්නේ ඉදිරියට එන මාස කීපේ මගේ ආර්ථිකය හදාගන්නකම් ජීවත් වෙන්න. ඒකට දීපු දානේ වටිනවද? නේ මුළු හදවතින්ම නෙවෙයි දානේ දීලා තියෙන්නේ. බොහොම ශ්‍රද්ධාවෙන්ම දෙනවා නම් මට 100ක් ගුණයකින් දෙන්න පුළුවන් නම් 100ක් ගුණයකින් දෙන්න ඕනේ. ආන් ඒක නගෙන පැහැදිලි කරේ කවුරු කියලාද ඒගොල්ලෝ? Tamanට පුළුවන් උපරිමයෙන් දෙන කෙනාට කියන්නේ මොකද්ද? දාන සහායක. මොකද්ද කියන්නේ? දාන සහායක. ඒ කියන්නේ Tamanට පුළුවන් උපරිමයෙන් දෙන උදාහරණයක් කිව්වොත් එයාට තියෙන්නේ ශේරම දේවල් පරිභෝජනය කරන්නේ එයාට ලක්ෂය ගුණයකින් කියලා හිතන්නකෝ. එයා කන්නේ බොන්නේ ඇඳුම් පැළඳුම් අඳින්නේ ගමම්ම යන්නේ එයාට කරන්න පුළුවන් ලක්ෂය ගුණයකින්. එතකොට එයාට කරන්න පුළුවන් ලක්ෂය ගුණයකින් නම් දන් දෙන්න ගිහපුවම 50000 ගුණයකින් කරනවද? නෑ එයා ඒක කරන්නේ ලක්ෂය ගුණයකින්මයි. ආන් ඒකට කියනවා Tamanට පුළුවන් උපරිමයෙන් කරනවා කියලා. හැබැයි සමහරක් අය ඉන්නවා ඒගොල්ලෝ කන්නේ බොන්නේ ඇඳුම් පැළඳුම් අඳින්නේ Tamanගේ වැඩ කටයුතු කරගන්නේ ලක්ෂය ගුණයකින්. දන් දෙන්න ගිහපුවම 50 ගුණයකින් කරලා කියනවා මට පුළුවන් තරමින් තමයි ඔය මම දන් දුන්නේ කියලා. ඒගොල්ලෝ දාන සහායකයෝ වෙනවද? නේ ඒගොල්ලොන්ට දාන සහායකයෝ කියන්නේ මොකද ඒගොල්ලොන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය නෙවෙයි. ඒක ඒගොල්ලෝ කොලි. එහෙනම් දැන් තේරෙනවද දාන සහායක කියන්නේ කාටද කියලා? මම මේ කියන්න ආවේ අපි කොයි තරම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේද? අපේ කුණ්ඩල කුමාරතෙම දාන සහායකෙක් නෙවෙයි යුනේ දානපතියෙක් උනේ. දානපති කියන්නේ කවුද? Tamanට තියෙන්නේ අපි හිතමුකෝ ලක්ෂය ගුණයකින්. හැබැයි ඊට වඩා සේරම සේසත මට මුකුත් ඕමනා නෑමයි. මම මේ කරන කටයුත්ත වඩා හොඳින් කරනවා කියලා ඊට වැඩි දුන්නා. අපි හිතමු කෙනෙකුට 10 ගුණයකින් කරන්න පුළුවන්. හැබැයි තියෙන 15 ගුණයකින්ම කළා. ඒ කියන්නේ ඉතිරි ටිකත් හොය කළා. හංග තියෙන දේවල් ඔක්කොම එළියට ඇද දන් දුන්නා. එහෙනම් දානපතිය කියන්නේ කවුද කියලා දැන් තේරෙනව නේද? දානපතිය කියන්නේ ඒගොල්ලන්ට. එහෙම දන් දීදී ඉඳලා තවසෙක් වෙලා ශාන්තිවාදී තාපසතුමා වෙලා අනුන්ගෙන් යපි කුසල් දහම් පාරමී වැඩුවා. එයි ඔබ වගේ මම වගේ අහිංසක සත්‍යයෙන් සංසාරයෙන් ඈතර කරවන්නේ. එහෙම පෙරම් පොරමින් ඉන්නකොට ඒ රටේ රජුරෝ කවුද? ඒ රටේ රජුරෝ තමයි කලාප මහ රජුරෝ. කලාප මහ රජුරෝ සුරා සොඳි මිනිස්සුන්ට හොඳින් ජීවත් වෙන කෙනෙක්ද? නේ හුඟක් ෂඩපරස දන්නු කෙනෙක්. රජුරුවන්ගේ උයනේ ගල්තලාවක් මත දඹරන් රුවක් වගේ බැබලි වැඩ ඉන්නවා. ගාක් ලස්සනයි. රජුරුව උයනට උයන් කෙලි විඳින්න ගියපු වෙලාවේ රජුරුවන්ට නිින්ද යනවා. නාටිකාංගනාව මෙච්චර නටනට ඉඳලා කල්පනා කරනවා අපේ රජුරුවන්ට නිින්ද ගිහිල්ලා නම් දැන් කාටද අපි නටුම් දක්වන්නේ? ඒ නිසා නටන එක නතර කරලා අපි මේ උයන පුරාවටම ඇවිදින්. මොකද කරන්නත් වෙලාවත් මොනවද තියෙන්න එපා ඒ රජුරුවම අවදි වෙනකන්. ආන් එහෙම ඇවිදිනකොට මේ තාපසතුමාව දැක්කා. හැමෝටම හිතුණා අනේ ළඟට ගිහිල්ලා බණක්වත් අහන්න ඕනේ. ගිහලා ඇවිටිලි කළා ස්වාමීනි අපට අනුකම්පා කරලා බණ කියන්න කියලා. මේ තාපසතුමා බණ කියනවා. එක කාන්තාවකගේ උකුලේ තමයි රජුරන්ට නිින්ද ගිහින් තියෙන්නේ.
දැන් ඒ කාන්තාවට ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. දැන් මට විවේකයක් නැහැ. මෙතන ඉන්න අනිත් ඔක්කොටම විවේකයක් තියෙනවා. දැන් මම මෙතන රජුරන්ව තියාගෙන දැන් මෙතන ඉන්න බෑ රජුරු නැගින්නකම් කියලා ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ මොකද කරන්නේ? පවන්සලසල ඉන්න එක නතර කරලා උකුල හොලවනවා කියලා සඳහන් කරනවා. රජුරු ඇරෙනවා. රජුරුවන්ට අවේලා විහැරුණ නිසා රජුරු මොකද කරන්නේ? කේන්ති ගන්නවා. කේන්ති අරගෙන බලනකොට මෙතන කවුරුත් නැහැ. අහනවා කොහොම මෙතන ඉඳපු පිරිස? ඒගොල්ලෝ ආන් තාපස්තුමාගෙන් බණ අහනවා. එහෙම පැහැදිලි කරපුවම තවත් කේන්ති ගියා. කඩුව අමෝරාගෙන යන්නේ මෙතෙන්ට. ආන් ඒ වෙලාවේ කරුණ පැහැදිලි කරනවා. තාපස්තුමාගෙන් අහනවා මහණ ඔබ කවුද කියලා? ඔබ කවුද මගේ උයනේ මෙහෙම ඉන්නේ කියලා අහන්නේ. ඒ වෙලෙ පැහැදිලි කරනවා මම ශාන්තිවාදී. මම ශාන්තිවාදී තාපස්තුමා. මහණ ශාන්තිවාදී කියන්නේ මොකද්ද? කඩුව අමෝරාගෙන බොහොම බය කරවමින් බොහොම සැරින් සැඩපරුෂුමින් අහන්නේ. ඒ වෙලෙ පැහැදිලි කරනවා අනුන් විසින් ගහනකොට බයිනකොටවත් දන මුගුරු ආදීන් පහර දෙනකොටවත් කවදාක්වත් කිපෙන්නේ නේ තරහ ගන්නේ නේ ආන්ගේ ස්වභාවයෙන් යුක්තයි මෛත්‍රී වඩනවා ශාන්තිවාදී කියලා කිව්වා. ආන් එහෙම කරන කෙනාට කියනවා මොකක් කියලාද? ශාන්තිය වඩන කෙනා කියලා. එහෙම කිව්වහම මහනේ දැන් උඹට මම ශාන්තිය තියෙනවද කියලා බලන්නයි මේ යන්නේ කියලා වදකේ කියනවා. මම දැන් මම මේ උඹ ඇත්තටම ශාන්තිවාදීද කියලා බලන්නයි මේ යන්නේ. වදකේට එන්නේ කියලා පණිවිඩය යවනවා. පොරව කලේ ඉල්ලගෙන වදකයට ආවේනික වස්ත්‍ර ඇඳුම් ඇඳගෙන කටු සහිත කසයක් අතේ තියාගෙන හැමෝම බය කරමින් මෙතෙන්ට වදකේ එනවා. එවිලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මාව නිකන් කැඳවන්නේ නේ. කාට හරි වදයක් දෙන්න තියෙනවා නම් තමයි මාව කැඳවන්නේ. ඔබ වහන්සේ මාව මෙතෙන්ට කැඳවන්න හේතු තියෙනවා. මොකද්ද හේතුව ස්වාමීනි කියලා ඇහුවා. ඒ වෙලේ පැහැදිලි කරනවා මේ මෙතන මේ ඉන්න තාපසයාට එක පැත්තකට 500 ගානේ පාරවල් 2000 ගන්න කියලා. බඩ පැත්තට 500යි, කුස පැත්තට 500, පිට පැත්තට 500යි, අත් දෙක දෙපැත්තට 500 ගානේ ගන්න කිව්වා. රජුරු බලාගෙන ඉන්නවා. බෝසතාණන් වහන්සේට තිබ්බේ නැද්ද අනේ ස්වාමීනි සමාවෙන්න කියලා මෙතනින් පැනලා යන්නේ? තිබුණ නමුත් පැනලා ගියේ නෑ. උන්වහන්සේ කරන්නේ මොකද්ද? සියල්ලම විශ්වා. හිතන්නකො කටු සහිත කසීකින් නිකන් කසයක් නෙවෙයි කටු සහිත කසයක්. ඒ කසෙන් පිට පැත්තට ගහනකොට කොයිතරම් වේදනාවක් ඒ සත්පුරුෂයන් වහන්සේ විඳින්නේ නැද්ද? එක වතාවක් වදිනකොට කසේ විතරක් වදින්නේ නේ උලුත් වදිනවා. ඒ උල් වදිනකොට ඒ උල් ඇදිලා මේ ශරීරයෙන් ලීලියට එනවා. ඒ උල් වදිනකොට එහෙමනම් මීමැස්ස කෝටි ගණක් එකට ඇන්නා වගේ කොයිතරම් වේදනාවක් දෙන්නේ නැද්ද? විශාල දරුණු සර්පේ සිය වතාවක් කෝටි ගණක් දෂ්ට කළා වගේ මේ උල් ඇහෙනකොට වැදින්න දෙන්නේ නැද්ද? එච්චර වේදනාවක් උන්වහන්සේට දැනුණා. සඳහන් කරනවා මෙහිමයි දුක් විඳින්නේ. කසේ වදිනකොට උඩ තියෙන සිවිය තැලෙනවා. තැලිලා ඉරෙනවා. ඉරිලා ඊළඟට හමට වදිනවා. හමත් ඉරෙනවා. හමත් තුවාල වෙනවා. හමට යටින් තියෙනවා මසත් තැලෙනවා. පොඩි වෙනවා. මසත් ඉරෙනවා. ඊට යටින් තියෙන නහරලුත් තැලෙනවා. ඒව පුපුරනවා. එතකොට ඒ වගේ ලී තියෙනවා. ඊට යටින් ඇටකොටු තියෙනවා. ඇටකොටු වලටත් වැදෙනවා. ඒවටත් රිදෙනවා. ඇට මිදුළු දක්වා කොයිතරම් වේදනාවක් මේ ශරීරයේ පුරාවටම යන්නේ ඇද්ද? ඉවසීමත් හැරියද?
නේ තේරියනේ. රජුරවන්ට බනින්න, නිඳා කරන්න, ගහන්න, බනින්න පොල්ලක් හරි අරගෙන රජුරවන්ගේ ඔලුවට ගහන්න තිබෙන්නේ. තිබුණා. මොකද වයසට ගිහින් ඉන්න කෙනෙක් වේ. මම පුදුම ශක්තියක් තිබුණ කෙනෙක් නේ. ඒකට මොනව හරි කළාද? නෑ මොකොත් කළේ නෑ. පැහැදිලි කරනවා ධර්මයේ කොයි තරම් වේදනාවක් වින්දද මේ වෙලාවේ. එහෙම පහරවල් 2000ක් ගහලා හරියට ඉවසීම ප්‍රගුණ කළා. මං අතහරින්නෙම නෑ ඉවසීම. පස්සේ බැරිම තියෙන්නේ මේ ශරීරයේ කන්නාසා කපන්න කියනවා. කප කපහනවා. තාමත් උඹ ශාන්තිවාදීද? ඕ මහරජා මං ශාන්තිවාදී. ලේ ගලනවා කම්පුරාවටම. රෝම කූපේ ගලවනවා. ලෝම කූපේ ගලවනවා. කොයිතරම් වේදනාවක් දැනෙන්නේද? කන්නාසා සිදුරු කරනවා. මේ ඇස්සෙම කොයිතරම් රිදවන්නේද? නැසට කොයිතරම් වේදනාවක් දැනෙන්නේද? ඒ ඉවසීම නැති කරගත්තද? ඒ ඉවසීම නැති කරගත්තේ නෑ. පස්සේ කකුල් දෙකත් කපලා දානවා, අත් දෙකත් කපලා දානවා. දැන් කඳ විතරයි ඉතිරි. තාමත් ශාන්තිවාදීද? ඕ මහරජේ මම තාමත් ශාන්තිවාදී. එහෙම කරුණු පැහැදිලි කරලා මෙහෙම දුක් දීලා ඒත් අහන ඔබ ශාන්තිවාදීද කෙනෙකුට ඕ මහරජා මම ශාන්තිවාදී. එහෙම කියනකොට රජුරෝ බැරිම තැන උඹේ ශාන්තිය උඹ ළඟින්ම තියාගනින් කියලා අර අත් දෙකක් නැති කකුල් දෙකක් නැති අර කඳට මේ පපුව මෙතන පයින් ගහලා යනවා යන්නේ. ඉතින් යනකොට මේ උදාර සත්පුරුෂයන්න් වහන්සේ කරපු මේ මහ පෞකාර ක්‍රියාව මේ මහ පොළොවට ඉවසන්න බැරුව උයනින් එළියට යනකොටම නිරේ ගිනි දෙල්ලවිත් ඇදගෙන යනවා කියලා පැහැදිලි කරන්නේ. ඒ වගේ පෞකාරයෙක්ව මේ මහ පොළොවට දරන්න බෑ. පස්සේ මහා සේනාධිපතිවරු ඇමතිවරු මිනිස්සු ඇවිල්ලා අඬ මතක් කරනවා ස්වාමීනි ඔය තමයි අපේ රටේ රජුරන්ගේ හැටි. අපි කෙරෙහි කෝප ගන්න එපා ස්වාමීනි. එහෙම වුණොත් අපි විනාශයට පැමිණලා විනාශයටපත් වෙලා අපිත් එහෙම වී රජුරෝ වුණා වගේ. අපේ රජුරවන්ට වෛර කරන්න එපා ස්වාමීනි. අපට අප කෙරෙහි කෝප ගන්න එපා ස්වාමීනි. ඒ විලි පැහැදිලි කරනවා සෙනෙවිවරුනි. මිනිසුනි ඔබේ රටේ රජුරෝ කලාබ මහ රජුරෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිදුකින් සුවපත් වෙලා හුඟා කාලයක් මේ රට පාලනය කරලා හොඳින් ජීවත් වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙම ආශිර්වාද කරලයි අපවත් වෙන්නේ. කලුරිය කරන්නේ. තෙන් වල තියෙන අත්පා, ඇඟිලි, නියපොතු, කෙස්ලොම් මිනිසුන්ගේ අත්වල තියෙනවා. ඒවා ඔක්කොම චිතකයකට එකතු කරලා විශාල උත්සවයක් විදිහට ආදාන පූජෝත්සවය කළා කියලා පැහැදිලි කරනවා. මේ ඔබව මාව සංසාර සාගරයෙන් එතරටපත් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දුක් විඳපු හැටි, ඉවසීම ප්‍රගුණ කරපු හැටි කොයිතරම් විශ්වාසද? මහණෙනි ඒ තමයි මං දුක් විඳපු හැටි කියලා උන්වහන්සේ කියලා තින්නේ. කලාබ මහරජුරෝ කෑලි වලට කපලා පෙති ගැහුවා කිව්වොත් වැරදි නෑ. ඒ තරම් දුක් දීලත් මෙච්චර ඉවසීම, ඒ තරම් ඉවසීම ප්‍රගුණ කළා. පිළිතුරු මගේ හිතට දැනෙන කෝපය මාව කොහෙටද එක්කගෙන යන්නේ? මේ ඔයගොල්ලෝගේ හිතට කෝකේන් තියෙන්නේ නැද්ද? එනවන්නේ පුංචි දෙයක් ඇති. ගෙදර මහරයා නිදාගෙන ඉන්නවා. බැරි වෙලාවත් කාමරේට කෙනෙක් පැනලා හොරෙන් හරි රණ්ඩිදී මුතුමැණි කොරගම් කරන්න ආපු කෙනෙක් පිහියක් එහෙම ළඟට ගත්තොත් එහෙම කෝපයයි බයයි දෙකම එන්නේ නැද්ද අපිට? කේන්තියක් වෙනවා, බයක් දැනෙනවා. අපිටත් මොනවා හරි දඬු මුගුරක් හරි අහුනොත් ඇඳයට කඩුවක් හරි තිබුණොත් අපි මොකද කරන්නේ? ඒක අරගෙන ඉදිරියට පයින්නවා අපි ගහන්නේ මිනිහට. අපිට කේන්ති එනවා.
වයසට ගිහින් ඉන්න කිරියම්ම කෙනෙක් ළඟට ඇවිල්ලා පුංචි ළමයි කොනිත්තන්න එපා කියන්නේ නැවත නැවත කොනිත්තනවනේ කේන්තියක් නැද්ද? කේන්තියන ඒ කේන්තිය කොයි වගේද? අර කිරියම්මට හිතයි දුවගෙන ගිහිල්ලා එලෝ ගහන්න හිතයි. හැබැයි දුවගෙන ගිහිල්ලා ගහන්න බෑ මොකද? වයසයි ඒ තරම් සිරුර දුබල වෙලා. දුවගෙන ගියොත් මට එදින වැටලා මැරෙන්න වෙන්නේ. කකුලක් කැඩි යතප්පයක් කැඩි මට වේදනාවක් දිනන්නේ. හැබැයි කේන්තිය කොයි තරම්ද? කේන්තිය හුඟක් තරුණයි. දුවගෙන ගිහිල්ලා එලෝ ගහන්න හිතෙනවා. අපි කියනවා පුළුවන් නම් මං ඒකත් කරනවා කියනවා. ඒ කේන්තිය ස්වභාවය. හැබැයි ඒ තරහවේ කේන්තිය මාව කොහෙටද එක්කරගෙන යන්නේ? ඒ කේන්තිය මාව එක්කරගෙන යන්නේ නිර්යන් වලට. හතරමහා අපායටම එක්කරගෙන යනවා. නුඹට හිතන්නකෝ මගේ හිතේ ඇතිවන කේන්තිය මාව තරහව මාව කොහෙටද එක්කන් යන්නේ? හතරමහා අපායට නිරේට. එතකොට මගේ තියෙන නිවන මංගාවින්ම නැති කරලා දාන්නේ වෙන කවුරුවත් නෙමෙයි. කවුද? මගේම හිතේ ඇතිවෙන නපුරු සිතුවිලි. වෙන කවුරුවත් නෙමෙයි මාව නිරේට එක්කන් යන්නේ. කවුද එක්කන් යන්නේ? මංමයි මාවම නිරේට එක්කගෙන යන්නේ. ඒ නිසා ශාන්ත සත්පුරුෂයෝ ඒ කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා, පස්සේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා ආදී මේ උත්තමීන් වහන්සේලා මේ ඉවසීම හුඟක් ප්‍රගුණ කරලා මේ සංසාරේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි වෛරය, පරිගැනීම, ක්‍රෝධ ගින්න, තරහ ගැනීම මේවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. තත් එක කාරණාවක් සංකපාල නාරජුරු වෙලා ඉපදිලා ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් ඉවසීම ප්‍රගුණ කළාද? ඔරුකඳක් තරම් විශාල සිරුරක් ලැබලා නාරජෙක් විදිහට හුඹහක් යට ඉඳගෙන අටසිල් පෙහෙවස් සමාදන් වෙලා ඉන්නේ. අටසිල් සමාදන් වෙලා හිතනවා මෙහෙම අටසිල් සමාදන් වෙලා ඉන්න මගේ සිරුරේ කෙනෙක් ඇවිල්ලා ඉල්ලගෙන ගියොත් හමෝනම් හම ගනිත්වා, මස්සෝනම් මස් ගනිත්වා, යම් ඇටකොටුවක් තියෙනවා නම් ඇටකොටුවක් ගනිත්වා, නාරබල් ගන්නවා නම් ගනිත්වා, මව මරනවා නම් මරත්වා, මම මෙතනින් යන්නේ අදිෂ්ඨානයක් කරන්නේ. අදිෂ්ඨාන පාරමිතාව විග්‍රහ කරනකොට එතන විග්‍රහ වෙනවා. මම මේ එතනින් කියන්නේ අපි කොයිතරම් විශ්වාසද? කැලේට මස් හොයන්න ගියපු මිනිස්සු 16 දෙනෙක් මස් හොයාගෙන කැලේ ඉඳලා එළියට එනකොට මස් නැහැ. හැබැයි දකින්නවා මේ හුඹයි නුරුකඳක් තරම් විශාල නාගයා. හුඟක් මස් තියෙනවනේ කියලා හිතලා මේ මිනිස්සු මොකද කරන්නේ? මෙතෙන්ට එනවා මේ මහ නාරජුරුවන්ව මරන්න. මුලින් අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානෙ මම බිඳගන්නේ නෑ. මං එහෙමම ඉන්නවා කියලා. මිනිස්සු එනකොට පියවර හඬ ඇහෙන නිසා පොඩ්ඩක් ඔළුව ඔසවලා බැලුවා කවුද ඉන්නේ කියලා බලනකොට මිනිස්සු දඬු මුගුරු අරගෙන හෙල්ල අරගෙන තියුණු ඊතල සහිත හෙල්ල අරගෙන යන්නේ. දන්නවා මම මරන්නයි මේ ඉන්නේ. මම ඝාතනය කරන්නයි මේ ඉන්නේ. මං අදිෂ්ඨානයක් කළා මුලින්. ඒ අදිෂ්ඨානෙ සම්පූර්ණ වෙන්න ඕනේ. මගේ දාන පාරමිතාව සම්පූර්ණ වෙන්නයි මේ යන්නේ. එහෙම හිතලා මොකද කරන්නේ? එහෙම හිතලා ජීවිත පරිත්‍යාගයෙන් සිල් ආරක්ෂා කරනවා. තිබ්බේ නැද්ද කොයි තරම් විශාල සර්පෙක්ද මේ 16 දෙනා විසදුම් පිට කළා මල්ල දාන්න තිබුණා. කළාද? නෑ. ඔය සර්පයන් පිළිබඳව විද්‍යාව ආධාරණයකින් අහලා බලන්නකෝ. සර්පයේ මේ විෂ තියෙන දත් දෙකේ එක දතක තියෙන කෝෂයකින් කී දහයක් මිනිස්සු මරන්න පුළුවන්ද කියලා අහලා බලන්නකෝ. එක විෂ සහිත කෝෂයකින් කී දහයක් මිනිස්සු විතරක් මරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝගෙන් අහලා බලන්නකෝ. සර්පය පිළිබඳව වෙදකම් කරන අයගෙන්. ඒකට කෝෂ දෙකක් ඒගොල්ලෝගේ දත් දෙකේ දෙපැත්තේ තියෙනවා. ඒක දෙකකින් කී දහයක් මරන්න පුළුවන්ද? එහෙම විශාල ප්‍රමාණයක් මරන්න පුළුවන් අතරේ මේ 16 දෙනාව මරණ එක බොහොම පුංචි වැඩක්. කල්පනා කරනවා මගේ දාන පාරමිතාවයි පිරෙන්නේ යන්නේ කියලා දරණ වෙල උතාගෙන නැවත හිමීට බෙල්ල ඔළුවන් අර දරණ වල උඩ තියාගෙන ඇත් එක පියා ගන්නවා. මාව මරනවා නම් මරත්වා කියලා. මිනිස්සු
සර්පයා දඟලන්නේ නැති නිසා, නාරජ්ජුරුව දඟලන්නේ නැති නිසා මොකද කරන්නේ? ලෙහෙසියෙන්ම මරනවා. කොහොමද ඝාතනය කරන්නේ? ඝාතනය කරනවට වඩා නොමරා මැරීමක් ඒක. හෙල්ල අරගෙන සිදුරු 8ක් මේ සිරුරේ සිද්ධ කරනවා. එහා පැත්තෙන් මතුවෙන්නේ සිදුරු 8ක් හදනවා. ඒ 8ට විෂ සහිත, ඒ කියන්නේ කටු සහිත වේවැල් අරගෙන ඇවිල්ලා දානවා. මොකද එක්කෙනෙකුට දෙන්නෙකුට උස්සන් යන්න බෑනේ. ඔක්කොම උස්සගෙන යන්න ඕන. මොකද හුඟක් බරයි. කටු සහිත වේවැල් දානවා. මොකද මැරෙන්න යන සතෙකුට වේවැල් සුද්ධ කරලා ගැතුලින් දාන්න කිව්වොත් තවත් මහන්සියි. නිසා කටු ගහම කපාගෙන ඉවිල්ලා කටු ගහම දානවා. බාගෙට මැරලා ඉන්නේ. එහෙම දාලා ලොකු ලී එක බැඳලා ඒ වේවැලේ ඔක්කොම කරේ තියාගෙන මේක අරගෙන යනවා. එහෙම යනකොට නාරජ්ජුරුවන්ගේ හිස මේ මහ පොළොව උඩට ඉස්සි බිම වැදෙනවා. හිස පැත්තෙන් බෙදලා නැති නිසා. පස්සේ ආයෙ පැත්තකින් තියලා කටු සහිත උලක් අරගෙන ඉල නාස් පුඬුව හීල් කරලා විදලා ඒකිනුත් වේවැලක් දාලා ඒ වේවැලත් බඳිනවා අර යන ලී මුදුන් ලී. කොයිතරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඒ යන මොහොතේදී මේගොල්ලොන්ව මරලා දාන්න තිබුණා. කළාද? නේ කලේ නේ. ආලාර කියලා වෙලෙන්දික් මේක දැක්කා. උංගා දුක හිතුණා. තමන් වෙලඳාම යන ගමන් ඒ මුදලින් මේ මිනිස්සුන්ගෙන් මේගොල්ලෝ මරන්නයි මේ අරගෙන යන්නේ. බාගෙට මැරිලා ඉන්නේ. නමුත් ඒගොල්ලොන්ගේ මුදල් ඒගොල්ලොන්ට මුදල් දීලා ඔයගොල්ලෝ මස් වෙන කොහෙන් හරි හොයාගන්න මේ සත්‍යව මට දෙන්න කියලා කැලේට අරන් ගිහින් මුදල හරිනවා. ඒ නිදහස් වෙලා නැවත තුවාල හොඳ කරගෙන ඇවිල්ලා අර මිනිස්සු 16 දෙනාව හොය මරන්න තිබ්බේ නැද්ද? තිබුණනේ. ඒත් කළාද? කලිනේ. දැන් හිතෙනවද ඒ මහ සත්පුරුෂයන් වහන්සේ බුදු බව ලබා ගන්න කොයිතරම් දුක් විඳද ඒ ඔබට මට අනුකම්පා කරලයි එහෙම දුක් විඳලා ඇවිල්ලත් අපේ සංසාර සාගරයෙන් එතෙට්ටපත් කරන්න හදනකොට උන්වහන්සේගේ දරුවෝ වෙච්ච අපි උන්වහන්සේ කියලා දුන්න විදිහට මේ ගුණ ධර්ම ප්‍රගුණ කළාද? පොඩ්ඩක් දැන් අපි කේන්ති ගන්නවා. ඒකට මේ කේන්තිය මාවම විනාශයකට එක්කරගෙන යනවා. බලන්නකෝ පවුල් සංස්ථාව තමයි මේ සමාජයේ තියෙන පුංචිම ස්තරේ පවුල. තාත්තර කේන්ති කියපුවම අම්මත් කොයි වගේ දින්නේ? දරුවොත් කොයි වගේ දින්නේ? ඒ තරම් අම්මයි දරුවෝ ඉවසනවා. අම්මට කේන්ති කියපුවාම දරුවෝයි තාත්තයි දෙගොල්ලෝම ඉවසනවා. දරුවන්ට කේන්ති කියපුවාම අම්මයි තාත්තයි සද්දෙන කරේ ඉන්නවා. ඒකට බැරි වෙලාවත් මේ සද්දේ බිඳිලා කේන්ති ගත්තොත් මේගොල්ලොත් මොකද වෙන්නේ? ඒ ගෙදර එච්චර සතුටින් ජීවත් වෙන්නේ කාටවත් බෑ. පවුල් දෙකඩ වෙනවා, දරුවෝ විරසක වෙනවා, බිරිඳ වෙන කොහෙවත්, තාත්තා වෙන කොහෙවත්, මෙහි පිට අපායවලගේ පවුල් ජීවිතේ තමයි හුඟක් අය මේ ලෝකේ ගත කරන්නේ. ඒකට හිතන්නකෝ ඉවසීම කොතරම් වටිනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාත වැඩනකොට ඉවසීම බලන්නේ එක මිනිහෙක් පිටිපස්සෙන් ඇවිල්ලා විශාල අතුල් පාරක් පිටවොන්දර ගැහුවා. පැත්තවත් හැරිලා බැලුවේ නෑ. හැබැයි අපි කියන්නේ ඔයගොල්ලෝ වගේ මං වගේ අය. හැරිලා බලනවා මේ මිනිහට වෛර කරන්න නෙවෙයි. අඩුමතර මේ ගහපු මිනිහා කවුද කියලාවත් බලන්න අපි හැරිලා බලනවා. ඒවත් හැරිලා බැලුවේ නෑ. පස්සේ මෙහෙම ගමේ මිනිස්සු දැනගත්තාම මේ උදාාර සත්පුරුෂයන් වහන්සේ නමකට ගැහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට නිකරුණේ ගැහුවේ කියලා ඔක්කොම මිනිස්සු දඬු පොළු අරගෙන ඉන්නේ මේ මිනිහට ගහලා මරලා දාන්න. ඇයි උඹ මේ මිනිහට ගැහුවේ කියලා. ඒ මහරහතන් වහන්සේට ගැහුවේ කියලා. මහරහතන් වහන්සේ මේක දන්නවා. නමුත් රහතන් වහන්සේ දැවුණෙවත් නෑ වගේ ඉස්සරහට වැඩනවා. මේ මිනිහා බය වුණා. ළඟට ගිහින් වැඳ සමාව ගත්ත ස්වාමීනි මට අනුකම්පා කරන්න කියලා. ඒ වෙලේ අහනවා ඇයි මකින් සමාව ඉල්ලන්නේ? ඔබ මට වැරද්දක් කළේ නෑනේ කියලා. එදිරි කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ පිටුපස්සෙන් ඇවිල්ලා පිටකොන්ද රතු පහරක් ගැහුවේ මමයි ස්වාමීනි කිව්වා. එහෙමද? මං එහෙනම් ඔබට සමාව දෙනවා කිව්වා. අපි සමාව දෙනවා නම් සමාව දෙන්නේ සමහරලට බැනලා කියන සමාව දෙන්නම් කියලා. එහෙමද මං ඔබට සමාව දෙන්නම්.
බලන්නකො මේ ශාසනය කොයි තරම් ආශ්චර්ය සම්පන්නයිද? කොයි තරම් ඉවසීම ප්‍රගුණ කළාද? ඒ තරම් ඉවසුවා. පස්සේ මිනිස්සු එනවා මරලා දාන්න. ඒක මේ මිනිස්සු දන්නේ ආරාධනා කරන ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් මගේ නිවසේ දානේ වන්දන්නේ ඉන්න කිව්වා. හොඳයි කියලා දානේ වන්දන්නත් ගියා. පස්සේ මහරහතන් වහන්සේ මේ මිනිහගේ ජීවිතේ බේරන්නේ. මොකද මිනිස්සු ඔක්කොම ගේ වට කරගෙන හිට ගන්නකොට ඒ මිනිස්සු ඔක්කොටම කැඳවලා කියන අය ඒගොල්ලෝ ආවේ. ස්වාමීන් වහන්සේට මේ මිනිහ නිග්‍රහ කළා ගැහුව බන්නේ කියලා ආරංචි මේ මිනිහට දඬුමුගුරු වලින් ගහන්න බයින්ඩයි අපි ආවේ. මතක කරන ඔයගොල්ලෝ හැම ඔයගොල්ලෝගේ ගෙවල් වලට යන්නේ. මේ මිනිස්සයා මගෙන් සමාව අරගෙන මේ මිනිහ රත්නත්‍රයත් තරණ ගිහින් ඉවරයි කියලා කියනවා. බලන්නකො මේ ශාසනය කොතරම් ආචාර්ය සම්පන්නයිද? ඔයගොල්ලෝ ඉවසීම ප්‍රගුණ කරන්නේ. උදාහරණයකට ගන්නේ තල්ගහ කරටිය සුන්ව ගියොත් එහෙම තල්ගහින් ඉති වැඩක් තියනවද? නෑ. මිනිස්සුගෙන් බෙල්ල කෙල්ල ගියොත් ඉදිරි සිරුරින් ඉති වැඩක් තියනවද? නෑ, මොකුත් වැඩක් නෑ. එහෙමනම් ඉවසීම නැතිනම් සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්මත් අපට වඩන්න බෑ. එහෙනම් අපි කියන්නේ ඉවසීමෙන් ශනසීම ලැබෙයි කියලා කියන්නේ මොකද? ඉවසන කෙනා කවදාකවත් දුගතිය උපදින්නේ නෑ, නිරේ යන්නේ නෑ, ප්‍රේත ලෝකේ යන්නේ නෑ. ඉවසන කෙනාට ලැබෙන ආනිසංස පහක් අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉවසන කෙනාව බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා. මිතුරන් බොහෝම ඇති වෙනවා. අපරාධ බහුල කොට නැත්තෙක් බවට පත් වෙනවා. සිහියෙන් යුක්තවමයි මැරෙන්නේ. සිහි මංමුලා මැරෙන්නේ. සිහි මංමුලා වෙලා මැරෙන්නේ නෑ. මරණයට බය වෙන්නෙත් නෑ. සිහි මංමුලා වෙලා මැරෙන්නේ තියයි. ඊළඟට පැහැදිලි කරනවා මරණින් පසුව කොහෙද උපදින්නේ? මරණින් පසුව සුගතිය උපදිනවා. කකචූපමාව ආදී අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පැහැදිලි කළා. මහණෙනි, හිතන්නේ කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා දඬුවම් දීදී ධනිය ඉල්ල ඝාතනය කරමින් නොමරා මරමින් ධනිය ඉල්ලනවා. එහෙම නොමරා මරමින් ධනිය ඉල්ලන කෙනාටත් මෙහෙම උපද්‍රවයන් වේවා, මෙහෙම නිന്ദා වේවා, එහෙම කියමින් ගහනවා නම් බයිනවා නම් නිന്ദා හරි අපහාස හරි කරනවා නම් ඒ මනුස්සයා කෙරෙහි හරි ක්‍රෝධ ගන්නවා නම් තමන්ට දඬුවම් පමුණවන මිනිහා කෙරෙහි යම් කෙනෙක් වෛර සහගත සිතුවිල්ලෙන් යුක්තව ඉන්නවා නම් ආන් ඒක නම් මගේ ශ්‍රාවකයෝ නෙවෙයි කියලා කිව්වේ. එහෙනම් හිතන්නේ ඒක කොයිතරම් වටිනවද කියලා. කෙනෙක් නිකරුණේ ඉන්න මල් ළඟට ඇවිල්ලා මට ගහ මං හංගලා තියෙන ධනෙ මගෙන් ඉල්ලනවා. ඒක මං නිකරුණේ හිටියේ මට හිතෙන්නේ නැද්ද ඒක හරි අසාධාරණයි කියලා. නිසා මම මොකද කරන්නේ? මම ඊමියට ගහන්න හදනවා, බයින්න හදනවා, නිඳා කරනවා, අපහාස කරනවා, වෛර කරනවා. මම දවසක උඹෙන් පලි ගන්නවමයි කියලා හිතෙනවා. එහෙම ක්‍රෝධ කරනවා. පැහැදිලි කළා මං එහෙම කරනවා නම් මම කවදාකවත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. එහෙනම් දැන් හිතෙන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේ මේ වගේ අවස්ථා කොයිතරම් වෙලා ඇද්ද? හිතන්න මම එහෙනම් මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේගේ වචනෙට පිටුපළද ජීවත් වුණේ. අදින් පසුව මං ඒ වෛරේ ඊර්ෂ්‍යාව පරිගැනීම නැති කර ගන්නවා. අදින් පස්සේ කවුරුත් ඇවිල්ලා මට මොන දෙයක් කළත් කමක් නෑ. මං ඉවසීම හුඟක් ප්‍රගුණ කරනවා. ඉවසීම සසරින් ඈතර යන්නේ, ගුණධම් පුරා ගන්න හුඟක් වටිනා කියන කාරණාව. ධර්ම දේශනාව නිමාවටපත් කරන්න කාලය ඇවිල්ලා තියෙන නිසා අදට අපි නිමාවටපත් කරමු. ඉවසීම නිසා මට හුඟක් වේදනා දැනේ. අනිත් අය බනි, අනිත් අය චෝදනා කරයි, අනිත් අය ගහවි, අනිත් අය ඇවිල්ලා මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි. ආන්ගේ හැම මොහොතකම හිතන්නේ මං කාගේ දරුවෙක්ද? ලෝතර බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දුවෙක් මම. ලෝතර බුදුරජාණන් වහන්සේගේ පුතෙක් මම. ස්වාමීනි, ඔබ වහන්සේ මං වෙනුවෙන් සසරේ කොයිතරම් ඉවසුවද? මම ඉවසනවා මදි ස්වාමීනි. ඒ නිසා මං මෙච්චර ඉවසීම ප්‍රගුණ කරගනිමින්, ගුණධම් වඩා ගනිමින්, ඉදිරි සසු ගුණධම් ඔක්කොම වඩලා සංසාර සාගරයෙන් ඈතර යනවාමයි ස්වාමීනි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ, වීරියක් ඇති කරගන්නේ,
ආන්ගේ පොරොන්දු බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ඇති කරගන්නේ. එහෙම පොරොන්දු රකිමින් ආරක්ෂා කරමින් ගුණධම් වඩාගෙන සසරින් එතර යන්නේ. ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වය වීරපකුණ ආණ්ඩිගෙදර පදිංචි ජී.පී. මදුවන්ති සංජීවනී පින්වත් මහත්මිය සහ පවුලේ ඥාතිවරුන් කාරුණික ගුණගරුක වූ පින්වත් පිරිස ඇතුළු හිතවත් වූ සත්පුරුෂෝ පින්වත් පිරිස විසින් මේ උතුම් වූ පින්වත් පිරිස මේ මහත් වූ ධර්ම දානමය කුසල කර්මයේ සිද්ධ කර ගනිමින් ඒ පින්වත් පිරිසේ උතුම් වූ අරමුණු වශයෙන් පැහැදිලි කරනවා. එම්.ජී. ප්‍රියන්ත සේනාරත්න අරලගංවිල විරාණ පදිංචිව සිට මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ස්වාමියාණන්ට පින් පෙමිනවීම අරමුණු කරගෙන මේ මහත් වූ කුසල කර්මයේ සිද්ධ කර ගන්නට යෙදුණ රැස් කර සියලුම පින්දහම් ඊතුමන් නැතුළු වර්ග පරම්පරායානුගත සංසාරගත ඥාතීන් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. කිනියම විහාර කලාපයේ අධිපති කෝන් කඳවල සුනන්දාරාමාධිපති අවසරයි වීරපකුණේ නාගිත මහා ස්වාමීන් වහන්සේ ඇතුළු සත්පුරුෂෝත්තමයන් වහන්සේලාට සංඝයා වහන්සේලාට සංඝ පීත්‍රෝරයන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්කම සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලුම දෙනාටමත් මාගේ දෙමෝපියන් දරුවන් දෙදෙනා සහෝදර සහෝදරියන් ඥාතීන් සහ දේශනාවට සහ සම්බන්ධ වූ සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටමද පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටද පින් පමුණවනවා. මාහට අනුමෝදන් කළ සියලු පින් මා ප්‍රවිධ භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දෙන අවසරයි පරම පූජනීය කෝරළයාගම සන්නතිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු සත්පුරුෂෝත්තමයන්න් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බර්ලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. මැදිරියට එක්කාසු වෙලා ධර්ම ශ්‍රවණය කරව සියලුම දිනාට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරමු. මේ මහත් වූ කුසල කර්මයේ සිද්ධ කරන ජී.පී. මදුවන්ති සංජීවනී පින්වත් මහත්මිය තුළු ඔබ සියලු දෙනාට තවත් මෙහිම කුසල් දහම් වඩාගෙන නිර්මලෝ පර්යාප්ති අසමින් සංසාර සාගරයෙන් ඉතර යන්නේ වෙරවැයන් වඩන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මෝ පාරමී ධර්මයන් බෞද්ධමපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ